SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. ආයුබෝවන් ඔබෙක්වන්නේ අද දින දහවල් 12:30 මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලට. පාතාලයේ තවත් අවිගබඩාවක් හෝමාගම කැන්දලන්දෙන් හමු වේ. නාකොටික් නිලධාරීන් 12 දෙනෙකුගෙන් CID ප්‍රශ්න කරයි. වරාය සේවකීන් ආරම්භ විරෝධතාව තවදුරටත් MCC කමිටු වාර්තාව ගැන සතියක් ඇතුළත අදහස් දෙන්න. ජනපති කැබිනට් මණ්ඩලයට කියයි. සංගක්කාර ක්‍රීඩාමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. චීනයෙන් නානයනය කළ ග්‍රැන්ටි තොබකර නැගෙනහිර පර්යන්තයට ගොඩබාන ලෙසට බල කරමින් වරායේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් තිදෙනෙකු විසින් ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මක වනවා. උපවාසයට සහාය පළ කරමින් ජය බහලු සහ සමගි බහලු පර්යන්තවල සේවකීන් අද උදෑසන 7 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කළා. ග්‍රැන්ටි තොබකර රැගත් නෞකාව කොළඹ වරායට පැමිණ අදට දින 12ක් ගත වී තිබෙනවා. කොළඹ වරායේ ඉදිකිරීමට යෝජිත ජයබහලු පර්යන්තයේ 5 වෙනි අදියර සඳහා ඩොලර් මිලියන 25.7ක් වැය කර චීනයේ ZPMC සමාගමෙන් ගෙන්වනු ලැබූ ගැන්ට්‍රි දොඹකර 3ක් සහිත ෂෙන්හුවා 28 නෞකාව නැගෙනහිර පර්යන්තය වෙත සේන්දු වී තිබුණේ පසුගිය ජුනි 20 වෙනිදායි. නෞකාවලින් බහලුම් ගොඩබෑමට සහ නෞකාවලට බහලුම් පැටවීම සඳහා යොදාගනු ලබන මෙම ගැන්ට්‍රි දොඹකර 3 මේ වනතෙක් නෞකාවෙන් ගොඩබෑමට බලධාරීන් කටයුතු කර නොමැති බවට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව චෝදනා කරනවා. චීනයෙන් ගෙන්වූ නව දොඹකර වරාය තුළ ස්ථාපිත කරන මෙන් ඉල්ලා නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ සමාජිකයින් තිදෙනෙක් ඊයේ දහවල් ෂෙන්හුවා 28 නෞකාවේ ඇති ගැන්ට්‍රි දොඹකරවලට නැග මෙලෙස විරෝධතාවයක් ආරම්භ කළා. වරාය සේවකීන් පවසන්නේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ උත්සාහය නිසා ඒවා ගොඩබෑමින් තොරව ප්‍රමාද ගාස්තු ගෙවමින් අදාළ නෞකාවෙම තබා ඇති බවයි. නැගෙනහිර පර්යන්තය බේරා ගැනීම සටන ශ්‍රී ලංකා වරාධිකාරී අවසන් උස්ම පොද වෙනුවෙන් ජයග්‍රහණය ලැබෙන තුරු අපි සටනේ අපට ලිඛිතව ඕන. අපේ සගයෝ පල්ලෙහා ඉන්නවා. අපි මේ අපේ ශ්‍රී ලංකා වරායධිකාරිය අනාගතය වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් භාණ්ඩාගාරයේ අනාගතය වෙනුවෙන් මේ කාර්යයට පෙනී ඉන්නේ එක හිතින් අරමුණු දෙකක් නෑ එකයි ජයග්‍රහණය ලබා ගන්න තුරු අපි යන්නේ. ECT පර්යන්තය තුළ පවතින ගැටලුවට විසඳුම් ඉල්ලා අද දිනේදී සේවකයන් වරාය පරිශ්‍රය තුළ රැය පහන් කරන ආකාරය තමයි ඔබ මේ දැක බලාගන්නේ. අර මේ ස්පෙෂල් කියන්නේ කිසි කෙනෙක් මේක නගින්න හදන්න එපා. නෑ වෙලිකම් කරන දන්න ඕනේ කලබල මොකද කරන්න කියලා. ඒත් මත්තම ඇති කරන්න එපා. ඊට පස්සේ මොකක් හරි ශනික තීන්දුවක් ගත්තොත් අපි සියලු දෙනාට විඳවන්න වෙනවා. අපි වෘත්තීය සමිති ටික එකතු වෙලා ජනාධිපතිතුමා සමග හෝ අගමැතිතුමා සමග හෝ තීන්දුවක් කරගෙන අපි ගන්න සාමූහික තීන්දුවට ඒ කට්ටිය එකඟයි කියලා. ඒතර ඒක තමයි උඩ කට්ටිය මතේ අපි දැන් වෘත්තීය සමිති ටික නැවත අමුතුමා හම්බෙන්න යනවා. හම්බෙලා අපි ඉල්ලීමක් කරන්න මේ අපේ තුන්දෙනාගේ ජීවිත මම උඩට ගියා. පුදුම අමාරුයි ඉන්න මේ තුන්දෙනාගේ ජීවිතේට ප්‍රශ්නයක් වුණොත් වරාය අනාගතයට පවා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ලංකාවේ අනාගතයට පවා. ඒ නිසා මේ අපි ඉල්ලීමක් කරනවා මේකේ පුළුවන් තරම් මේක සුබවාදී විසඳලා දෙන්න. විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක වන පසුබිමක වෘත්තීය සමිති නායකයින් විශේෂ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයාරත්නායක යන මහත්වරුන් අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා. නමුත් එම සාකච්ඡාව සාර්ථක නොවූ බවයි වෘත්තීය සමිති නියෝජිතයින් පවසන්නේ. අපිත් පිළිගන්නවා රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එහෙම කියලා අපිට මේකෙන් අයින් වෙන්න බෑ. මේක අපේ ආයතනේ. ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ මැදිහත් වෙලා මේක විසඳලා දෙන්න. එතකන් අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි ඉස්සරහට අරගෙන යනවා. කිසිම වෙලාවකට වරායකට වරාය වැඩ කරන අයටවත් රටවටවත්
පාඩුවක් කරන විදිහට වැඩක් වෙන්නේ නැහැ. ඊටාම හොඳ විදිහට වැඩේ විසඳන බව අපට විශ්වාසයි. වෘත්තීය සමිතිය කියන මේක උත්තරයක් හම්බුනේ නැහැ කියලා එළියට ආවේ. හැම කෙනෙකුටම සාධාරණ අවස්ථානුකූලව සාධාරණ උත්තරයක් තමයි අපි ලැබෙන්නේ. ගැටලුව සඳහා නිසි පිළිතුරක් නොලැබුණු බව පවසමින් ජයබහලු හා සමගි බහලු පර්යන්තවල සේවකයින් අද උදැසන 7 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කර තිබෙනවා. ග්‍රැන්ටි දොඹකර තුනට නැගලා ඉන්න සේවකයන් 3 දෙනා ඒ විදිහටම ඒ දොඹකර තුන තුල උපවාසයේ රැඳිලා ඉන්නවා. ඒ වගේම ජයබහලු පර්යන්තයේ සහ සමගි බහලු පර්යන්තයේ සියලුම සේවකයන් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තිනවා. මේ සටනට සහයෝගය පළ කිරීමක් වශයෙන් අනිත් සියලු අංශවලත් 12න් පස්සේ අකුරට වැඩ කිරීමේ වැඩසටහන ආරම්භ කරයි. දවල් 12 පවත්වන රැස්වීමෙන් පස්සේ මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ වරාය වෘත්තීය සමිති අතර අද උදැසන ආරම්භ වූ සාකච්ඡාව මේ වන විටත් පැවැත්වෙනවා. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග පවතින සම්බන්ධතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 12 දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. මේ අතර බන්ධනාගාරගතව සිටින කොස්ගොඩ තාරකට අයත් අවි ආයුධ පිළිබඳ සිදු කළ විමර්ශනයේදී හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ තිබී තවත් ආයුධ තොගයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණා. හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවටගත් කාන්තාව හා පසුගිය මාස 29 වනදා එම ප්‍රදේශයේදීම ආයුධ හා පුපුරන ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් කොස්ගොඩ තාරකගේ සමීපතමින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දී තිබෙනවා. ඒ අනුව සැකකරුවන්ගෙන් ඊයේ දිනේදී සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අතුරුගිරිය ප්‍රදේශයේදී T56 ගිනි අවයක් සමග තවත් පුද්ගලයෙක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. එම සැකකරුවෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර තවත් ගිනි අවි පුපුරන ද්‍රව්‍ය හා උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ අතර අත්බෝම්බ 4ක්, පිස්තෝලයක්, ඩෙටනේටර් 2ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවි 1ක්, රිපීටර් උණ්ඩ 10ක්, අත්විලංගු ජෝඩු 1ක්, එයාර් රයිෆල් අවයක්, එම උණ්ඩ 600ක් හා DVR ප්ලේයරයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මේ අතර අවිස්සාවේල්ල සහ ඒ අවට ප්‍රදේශවල ක්‍රියාත්මක වූ පාතාලකල්ලි නායකයෙකු බව කියන මන්නා රමේෂ් නැමැත්තාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අවිස්සාවේල්ල යාලගල මාපාවිල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ කාමරයක තනා තිබූ භූගත බංකරයක සැඟව සිටියදී මන්නා රමේෂ් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්තුව හෙවත් IRC වාර්තාවේද සිටින අපරාධකරුවෙක්. මොහු මිනිමැරුම් ඇතුළුව මොහුට එරෙහිව ඇති නඩු 70කට පමණ අවශ්‍යව සිටි අයෙක් බවයි පොලිසිය පැවසුවේ. සැකකරු ප්‍රදේශයේ සිටින මැණික් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමේද නිරතව සිටි අයෙක් වන අතර ඔහුගේ කල්ලියේ සිටින අනෙක් 15 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ පොලිසියේ නිලධාරීන් සමග එක්ව මීගොඩ නාවලමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. උජිත නානායක්කාර නම් සැකකරු සතු තිබේ විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවයක්, එම උණ්ඩ 2ක්, කඩු 2ක් හා කලාකිරිඤ්ඤා 1ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරු මෙම ගිනි අවිය පෙන්වා මීගොඩ ප්‍රදේශයේ ජනතාව බියවද්දා ජාවාරම්වල නිරත වූවේ. මේ අතර විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පාතාලකල්ලි සමාජිකයෙකු වන සීතාවක පොඩ්ඩාගේ සමීපතම ගෝලයෙකු අවිස්සාවේල්ලේදී ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී සැකකරු සතුව තිබී කඩුවක් හා යුද හමුදා නිලැඳුමක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකථනයක්, එම චාර්ජරයක් හා සෙම්පත් 2ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ඊයේ බූස බන්ධනාගාරයේ විශේෂ රැඳවියන් සිටින සිරමැදිරි අංක 3 සිරමැදිරියේ සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී MCC ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලලිත සිරි ගුණදුවන් වාර්තාව සම්බන්ධයෙන් සතියක් තුල සිය අදහස් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා. MCC ගිවිසුම සම්බන්ධයෙන් ලලිත ගුණරුවන් කමිටුවේ සම්පූර්ණ වාර්තාව කැබිනට් මණ්ඩලයේ සමාජිකත්වයේ වෙත පිරිනමනු ලැබුවා. සම්පූර්ණයෙන් මේ පිළිබඳ අධ්‍යයනයක් කරලා සෑම කැබිනට් ඇමතිවරයෙක්ම මේ පිළිබඳ දරන අදහස් කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන ලෙස අතිගරු ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ඇමරිකා එක්සත් ජනපදයේ වුණත් මහජන චීනයේ වුණත් රුසියානු සමූහ ආණ්ඩුව වුණත් ඉන්දියානු ආණ්ඩුව සමග වුණත් පොදු විදේශ ප්‍රතිපත්තියක් තිබෙන. ඒ නිසා වගකිව යුතු රජයක් ලෙස
ගැලරි දේශපාලනය කියන මේ ගිවිසුම් ඉරලා වීසි කරනවා කුණු කූඩේට දානවා ඒවා සිල්ලර කතා රටක් ඊට වඩා අතිශයින් වැදගත්. එමතුමා මේකේ තේරුම රජය තාම MCC ගිවිසුම සම්බන්ධ අවසාන තීරණයක් අරගෙන නැහැ. සියලුම ගිවිසුම් සම්බන්ධයෙන් අවසාන තීරණය අරන් ඉවරයි. අවසාන තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ පවතින නීතියට හෝ ජාතික ආරක්ෂාවට හෝ අහිත කරන කිසිම ගිවිසුමකට ලංකා ආණ්ඩුව එළඹෙන්නේ නැහැ. එහෙමනම් දැන් MCC එකේ නමුතුෙන් කතා කරන්න නමුතුෙන් රිපෝට් ගන්න නමුතුෙන් සාකච්ඡාවට භාජන කරන අවසන් යන්නේ අමතම බොහොම පැහැදිලිව ගුණරුවන් රිපෝට් එකේ කියනවා රටේ ආරක්ෂාවට තර්ජනයක් ව්‍යවස්ථාව වයලට් කරනවා. එහෙම කියනවනම් තවදුරටත් අයමතුම මේ තවත් මේ කතන්දරයක් නැහැ නේ. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ඔය තරම් සරල ලෙස කරන්න පුළුවන් නම් ඒක විහිළුකාරයන්ගේ ආණ්ඩුවක් බවට පත් මරණාධාර සමිතියක් හැසිරෙන විදිහට ආණ්ඩුවකට හැසිරෙන්න අමාරුයි. ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආනුෂංගික කාරණා වලට තමයි මේක එකඟ වුණේ කියලා වෙන MCC එක කිසිසේත් සයින් කරේ නැහැ කියලා කියන්නේ. ඔව් සයින් කළේ නැහනේ. ඒකට මේ මහජන විරෝධයේ යටතේ මේක අත්සන් කරන්න ලැබුණේ නැහැ. අත්සන් කළේ සෝපහා එක්ස කියන වෙනත් ගිවිසුම් දෙකකට. ඒ ගිවිසුම් දෙකයි මේ අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගෙනනවා. මහමැතිවරණ අපේක්ෂක ප්‍රචාරක කටයුතු සඳහා ජනපති සේයාරුව භාවිත නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. එසේම ආරක්ෂක සේවා සහ රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන කටයුතු නොකළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ. මෙවර මහමැතිවරණයට තරගවදින අපේක්ෂකින් සේ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිත කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සියලු ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් හා සෙසු අංශ ප්‍රධානීන් වෙත යවූ ලිපියක සඳහන්. අදාළ ලිපියෙන් දැක්වෙන්නේ මෙවර මහමැතිවරණයට තරගවැද සිටින අපේක්ෂකින් ප්‍රචාරක කාර්යයන් සඳහා සේ ඡායාරූප භාවිත නොකළ යුතු බවටත් ආරක්ෂක සේවා හා රාජ්‍ය සේවකයින් දේශපාලන කටයුතු නොකළ යුතු බවටත් අදාළ අංශ වෙත තරයේ උපදෙස් දෙන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා වෙත නියෝග කර ඇති බවයි. දිනෙන් දින උණුසුම් වන 2020 මහමැතිවරණයේ අපේක්ෂකයින් පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. ඇබන් ගාඩ් කියන බිස්නස් එකට ගහන්නේ තරගකාරීව ඒ ව්‍යාපාරය ගන්න ඉන්න වෙන කෙනෙක්ගෙන් සල්ලි අරන්. එයා ගෙවනකොට මෙහේ කටට පණේනවා. ඒකත් වෙලා තියෙන සල්ලි වලටනේ. සල්ලි නිසා නම් 103ට වැටුනේ. සල්ලි ටිකක් තව කවුරු හරි ඊට විරුද්ධව වියදම් කරොත් 101ටත් වැටේ. චෞර ව්‍යාපාර කියන්නේ මේ හඬතලමින් හිටි අද තෝල්ක කෙනෙකුත් ඇවිල්ලා. හරි ව්‍යාපාර කැවෙනුයි. ඒ තෝල්කලාගේ ජීවිතත් අපි දන්නවා. කියන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී වේදිකාවේ රඟ දුන්නේ මහාචාර්යවරු, වෛද්‍යවරු, වෘත්තීවේදී දරණක දෙන්න පටන් ගන්න තියෙන කවුද? කෘත්‍රකට චෞර ව්‍යාපාරිකයෝ. මේ චෞර ව්‍යාපාරිකයෝ කෝටි 10 15 වියදම් කරනලු අපිව පරාද කරන්නේ. මම කියන්නේ ඒක විතරක් තේරුම් ගත්තොත් ඇති මේ රටේ ජනතාව. නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය මහත්තයට විරුද්ධව ඡන්දය දීපු විශාල පිරිසක් ඉන්නවා. පොට්ටුව විශ්වාසයෙන් නෙමෙයි, අපි විශ්වාසයෙන් නෙමෙයි, ගෝඨාභය මහත්තයා විශ්වාසයෙන් මේ සැරේ ගෝඨාභය මහත්තයට ගැළපෙන පාර්ලිමේන්තුවක් හදන්න ඡන්ද දෙනවා. ඇයි? ගෝඨාභය මහත්තයට විනයක් තියෙනවා. සමගිය බලය වේ කියලා සන්දානයක් හදලා තියෙනවා. නමුත් සමහරුන්ට මේ දේශපාලන යථාර්ථය පිළිබඳව අවබෝධයක් නැතිවීම ගැන අපි කනගාටු වෙනවා. සමහර අය එනවා අලගෙඩි 2යි ලුණු ගෙඩි 2යි ගෝවා 500යි බෙදලා ඡන්ද ඉල්ලනවා. ලැජ්ජයි. බඩු බෙදන අයට නම් ඡන්ද දෙන්න එපා. ජනාධිපතිවරණයේදී කිරී පැණී වගේ එකතු වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොදුජන පෙරමුණයි මේ වෙනකොට එලිපිට සටන් ආරම්භ වෙලා තියෙනවා. අගෝස්තු මාසේ 5 වෙනිදාට පාර්ලිමේන්තුවේ 113 ගන්න බැරුව දඟලන ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරුන්ගේ එකතු වෙලා 113 හැදුවත් ඒ 113 හැදුවාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොයි වෙලාවෙ ගැලවිලා ආයිද කියන්න බෑ. ඒ නිසා මේ ආණ්ඩුව දැන් හැදුවත් අස්ථාවර ආණ්ඩුවක් බවට තමයි පත් වෙන්නේ. කැපිලි කෙටිලි නැති මනාප ඡන්ද ක්‍රමයකුත් නැත. සිංහල පරණ කියමනක් තියෙනවා බල්ලෝ උඩුබුරු ලෑවට කන්ද පහත් වෙන්නේ නැහැ කියලා. තවත් COVID-19 රෝගීන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2054 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේ හඳුනාගත් මෙම ආසාදිතයින් 7 දෙනාම විදේශයන්හි සිට මෙරට පැමිණි පුද්ගලයන්. කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයින් 7 දෙනාගෙන් 7 දෙනෙකු බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන්.
තවත් එක් ආසාදිතයෙක් එක්සත් රාජධානිය සිට මෙරටට පැමිණ තිබූ අතර එක් අයෙක් ඩුබායිහි සිට පැමිණ තිබුණා. අනෙක් ආසාදිතයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්. ඒ අනුව වෛරස ආසාදිතයින් 295 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 1748ක්. ඒ අතර COVID-19 වැළඳුණු තවත් නාවික හමුදා සමාජිකයින් 6 දෙනෙකු සුවය ලැබීමත් සමග මේ වන විට සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 848ක්. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 63 දෙනෙකු ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. ඉන්දියාවේ චෙන්නයි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් පැමිණි මෙම පිරිස PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලද බුද්ධ තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අනුගමනය කළ දැඩි වගකීම් විරහිත ක්‍රියාකලාපය ප්‍රහාරය වළක්වා නොගැනීමට හේතු වී ඇති බව හිටපු ප්‍රමුඛ පෙළේ බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු ඊයේ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අනාවරණ වූයේ ලද බුද්ධ තොරතුරට අදාළව නිලන්ත ජයවර්ධන මහතා නිසි ඉදිරි පියවර නොගැනීම සහ එම තොරතුරු පිළිබඳ හමුදා බුද්ධි ප්‍රධානීන් දැනුවත් නොකිරීම මෙම ප්‍රහාරය වළක්වා නොගැනීමට හේතු වී ඇති බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව පසුගිය සතියේ දින දෙකක් සාක්ෂි ලබා දුන් හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා වැඩිදුර සාක්ෂි විමසීම සඳහා ඊයේ දින යලි ජනාධිපති කොමිසමට කැඳවා තිබුණා. එහිදී රජයේ අධිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විසින් ඉදිරිපත් කළ බුද්ධි ලේඛනයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර සාක්ෂිකරු සඳහන් කළේ සුන්නත් වල් ජමාත් නැමැති අන්තවාදී මුස්ලිම් සංවිධානය සමග නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි සමීප සම්බන්ධතා පවත්වා ඇති බවයි. පාස්කු ප්‍රහාරය එල්ලවන වකවානුවේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ලෙස සිටි තමන්ට ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබා දුන් බව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පවසා තිබුණද ඔහු ප්‍රහාරයට පෙර කිසිදු අවස්ථාවක තමන් නොඇමතු බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පැවසුවා. කෙසේ වෙතත් භූමිය තුල සක්‍රිය බුද්ධි අධ්‍යයනයන්හි නිරත වී සිටි යුද හමුදා බුද්ධ්‍යංශ විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 5 දෙනෙකු අන්තවාදයට නැඹුරු වී සිටි බව ඒ වන විට තහවුරු කරගෙන තිබූ අතර ඔවුන්ගේ නම් රැඳී සිටින ස්ථාන ආදී පැහැදිලි තොරතුරු ප්‍රහාරයට පෙර තමන් සතුව පැවති බව සාක්ෂිකරු අනාවරණ කළා. එවැනි වාතාවරණයක් තුල රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විසින් තමන් ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරු පිළිබඳ යුද හමුදා බුද්ධි අංශ දැනුවත් කිරීමට එකඳු පියවරක් හෝ ගත්තේ නම් ත්‍රස්තවාදීන් හබාගෙන ගොස් අත්අඩංගුවටගෙන මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට පැහැදිලි ඉඩකඩක් පැවති බව හෙතෙම පැවසුවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලකින් කිනම් හෝ හේතුවක් මත ජාතික ආරක්ෂාව හැල්ලුවට ලක් කළද යුද හමුදාව යනු රටේ ආරක්ෂාව සෑම විටම ප්‍රමුඛත්වයෙහිලා කටයුතු කරන්නන් වන බැවින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පෙර බුද්ධි තොරතුර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ හමුදා ප්‍රධානීන් දැනුවත් නොකිරීම ප්‍රබල වගකීම් පැහැරහැරීමක් වන බවයි. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ 6 ඉක්මවා යද්දී ඇමරිකාවේ වැඩිම දෛනික ආසාදිතයන් ගණන ඊයේ වාර්තා වුණා. මේ සමගින් ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ 108 ඉක්මවා ගියා. මනුසත් දිරණ ආරම්භ කළ මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදා දීමේ ජාතික ක්‍රියාන්විතය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාවට නැගවෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවල දායකත්වයෙන්. COVID-19 අවදානම හමුවේ ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ වැඩසටහන මනුසත් දෙරණ පසුගියදා ආරම්භ කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සමග එක්වයි. ඒ අනුව එහි තවත් පියවරක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණා. ඒ කිරිබත්ගොඩ සහ කඩවත නගරයේ කේන්ද්‍ර කර ගනිමින්. ලංකා මොමිටල් දෙරණත් එක්ක එකතු වෙලා කරන මේ වැඩ රාජකාරියට බොහොම ස්තුතියි. ලංකා පුරා අපට දෙන මේ සහයෝගයට බොහොමත් ස්තුතියි. මුළු ජනතාව වෙනුවෙන් හැමදාමත් මනුසත් දෙරණ රැඳී ඉන්න එක අපට ලොකු ආඩම්බරයක්. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් 071 11 66 488 යන දුරකථන අංකය ඔස්සේ අප අමතන්න. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අද උදෑසන ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකයේ වෙත පැමිණියා. ඒ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ පාවා දීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ආන්දෝලනාත්මක චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්.